කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. සදහැවතුනේ අසම සම අංගීරස අමාමෑණී බුදු පියාණන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඔබේ ජීවන ගමන පවින් දුරුව පිනෙන් පුරවා ගන්නට අවශ්‍ය කරන මාර්ගය පෙන්වා දෙන්නටත් ලෝකානුකම්පාවෙන් ලෝකාර්ථ චර්යාවේ නියැලෙන්නට මාර්ගය කියා දෙන්නටත් අදත් බෞද්ධ නාලිකාව මේ වටිනා හෝරාවක කාලය වෙන් කරගෙන ඔබේ දිවි මඟ අර්ථ සම්පන්න කරන්නටයි උත්සාහ දරන්නේ. ඒ කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද මාතෘකාව පදනම්ව පවත්වන සජීව වැඩසටහන මෙනයින් ආරම්භ කරමි. සදහවතුනි, අද දවසේදී මේ වැඩසටහන මෙහෙවන්නට වගේම බෞද්ධ නාලිකාවේ සමස්ත ක්‍රියාවලියෙහි වර්තමාන මෙහෙයුම් කරුවාණන් වහන්සේ විදිහට කටයුතු කරන කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධීශවර බෞද්ධ මාධ්‍යාලයේහි ගරු සභාපති ධුරීන එංගලන්තයේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝව්හි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ පළමුවෙන්ම පාදාභිවන්දනයෙන් යුක්තව ඊ타ම ගෞරවයෙන් අප පිළිගන්නවා. සාදු සාදු සාදු. සදහවතුනි, අප මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ සංයුක්ත නිකායේ එන ඊ타ම වැදගත් සුවිශේෂී සූත්‍ර දේශනාවන් කිහිපයක්. මේ දින ගණනාවේම අප හා සමග ඒකාත්මික වුණු ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාම ඒ පිළිබඳව මනවින් අවබෝධ කරගෙන ඉන්නේ. අද ඒ අනුව බලන කල අප සාකච්ඡාවට බඳුන් කරන්නේ සංයුක්ත නිකායේ දෙවන භාගයේ අபிසමය සංයුත්තේ බුද්ධ වග්ගයේ සඳහන් වන විභංග සූත්‍ර දේශනාවේ අටුවා කතාවේ ඉතිරි කොටස. අපි මේ සූත්‍ර දේශනාවත් දින කිහිපයක් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එපමණ ගාම්භීර ගැඹුරු ධර්ම කරුණු ධර්ම කොටාසයක් තමයි මේ සූත්‍ර දේශනාවෙත් අන්තර්ගත වෙලා තියෙන්නේ. අපි පසුගිය දින කිහිපයකට පෙර පටිච්ච සමුප්පාද සූත්‍ර දේශනාව පිළිබඳව සාකච්ඡා කළා. ඒ පිළිබඳව විමර්ශනය කළා. ඒ පිළිබඳව කරුණු අවබෝධ කරගත්තා. අද එසේනම් එය බෙදා දක්වන, විභජනය කොට දක්වන විභංග සූත්‍ර දේශනාවේ අටුවා කතාව අප කෙරෙහි මෙත්සිතින් පැහැදිලි කර දෙන්නට ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට ඊටාම ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්නතුනේ, සහන් මතක් කළා වගේ අද අපි විභංග සූත්‍ර දේශනාවෙහි එක කොටසක් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එක කොටසක් කියලා මම මතක් කළේ විශේෂයෙන්ම පටිච්චසමුප්පාද දේශනාව කියලා කියන්නේ අංග 12කින් සමන්විත දේශනාවක්. ඒ වගේම ඒ විභංග සූත්‍ර දේශනාවෙහි අටුවා දේශනාව තුල සඳහන් වෙනවා මේ විදිහේ විස්තරයක්. පළමු සූත්‍ර දේශනාව උග්ගටිතඥ පුජ්‍යලයන්ගේ අදහස් වශයෙන් සංක්ෂිප්තව දක්වන ලදී. ඒ වගේම මෙම සූත්‍රය විපටිතඥෝ පුද්ගල අදහස් වශයෙන් සවිස්තරව දක්වන ලදී. මේ කාරණයක් අපි ගියවර සාකච්ඡාවේදී මතක් කළා. අපි දන්නවා මාර්ගඵල ලබා ගන්න මාර්ගඵල උදා කරගන්න පුද්ගලයන් හැටියට පුද්ගල බෙහෙද 4ක් තියෙනවා. ඒ 4න්
පළමුවෙන්ම දැන් විභංග සූත්‍ර දේශනාව පටිච්චසමුපාද සූත්‍ර දේශනාව විදිහට පළමු සූත්‍ර දේශනාව සඳහන් වුණා. එතකොට මේ පළමු දේශනාව ශ්‍රවණය කරනකොටම මග්ගඵල පිළිවෙලින් අරිහත්ත්වයට පත්වන උතුමන් වහන්සේලා තමයි උග්ගටිතඥ කියලා කියන්නේ. ඒකට මේ පටිච්චසමුපාද දේශනාව ශ්‍රවණය කරනකොට විශාල පිරිසක් ඒ தത്വයට පත් වුණා. ඒ උතුම් தത്വයට පත් වුණා. එහෙමයි. ඒ වගේම මේ විභංග සූත්‍ර දේශනාව අවසානයේදී අරිහත්ත්වයට පත්වන පුද්ගලයන් හඳුන්වන්නේ විපටිතඤ්ඤෝ කියලා. එහෙමයි. එතකොට විස්තර වශයෙන් සූත්‍ර දේශනාවක් විස්තර වශයෙන් දේශනා කරගෙන යනකොට අරිහත්ත්වයට පත් වෙනවා නම් මාර්ගඵල පිළිවෙලෙන් ඒ අය හඳුන්වන්නේ විපටිතඤ්ඤෝ කියලා. එතකොට මේ සූත්‍ර දේශනාව අවසානයේදී විපටිතඤ්ඤෝ පුද්ගලයන් හැටියට විශාල පිරිසක් ඒ මාර්ගඵල උදා කරගන්නට යෙදුණා. මේ සූත්‍රයේදී වනාහි වැල් රැගෙන යන පුද්ගලයන් 4 දෙනාගේ උපමාව කියව යුතුය. එය විසුද්ධි මාර්ගයේ කියන ලද්දේය. යම්සේ වැල් රැගෙන යන පුද්ගලයෙකු වැල් අග දැක ඒ අනුසාරයෙන් වැලේ මුල සොයා ගොස් ඒ දැක මුලින්ම වැල සිඳගෙන කටයුත්තෙහි යොදන්නාක් මෙන් භාගතුන් වහන්සේද විස්තරාත්මකව සූත්‍ර දේශනා පවත්වනසේක් ප්‍රතිසම්පාදයේ කෙලවර වූ ජරා මරණ දෙකේ පටන් මුලින්ම ඇති අවිද්‍යාව දක්වා දේශනාව ගෙනහැර දක්වමින් නැවත සසර පැවැත්ම හා නැවැත්ම පිළිබඳව දක්වමින් දේශනාව නිමා කළ සේක. එතකොට කැලේට ගිහිල්ලා ඒ පැටලිලා තියෙන එහෙන් මෙහෙන් ගිහිල්ලා පැටලිලා තියෙන වැලක් අවශ්‍ය කෙනෙක් කපා ගන්නට අවශ්‍ය නම් මුල හොයා ගන්නට ඕනේ. එහෙමයි. ඉතින් ආන්නේ වගේ පටිච්චසමුප්පාද දේශනාවෙත් මුලටම ගිහිල්ලා තමයි පළමුවෙන්ම සාකච්ඡා කරන්නේ. ඒ වගේම කෙනෙක් සසර මුල හොයන්න උත්සාහ කරනවා සංසාරේ මුල හොයා ගන්නට කියලා උත්සාහ කරන කෙනෙක් ජරා මරණ වලින් පටන් ගන්නට ඕන. එතකොට පටිච්චසමුප්පාද දේශනාව ඇතුලේ ඒ අංග 12 ඇතුලේ කියවෙන්නේ අනවරාග්‍ර වූ සංසාරයේ ස්වභාවය පිළිබඳව. එතකොට යම් කිසි කෙනෙක් සසර ගමන හොයන්නට කියලා යම් කිසි යන්ත්‍ර සූත්‍ර හොයාගෙන හරි එහෙම නැත්නම් සිත දියුණු කරලා අෂ්ට සමාපatti ආදී උපදවාගෙන ඉරිදි බලයෙන් මේ ගමන් කිරීමට හැකියාවක් උදා කරගෙන ඒ විදිහට ලෝකයේ කෙලවර හොයන්නට කියලා කල්පනා කළොත් එහෙම ඒක සිද්ධ වෙන්නේ නැති දෙයක්. එහෙම. ඒ නිසා බුදුරජාණන් දේශනා කළා සසර මුල සොයා ගන්නට නම් ජරා මරණයෙන් පටන් ගන්න කියලා. ආරම්භ කරන්නට කියලා. ඉතින් මෙතෙන්දී පළමුවෙන්ම සාකච්ඡා කරන්නේ ජරා මරණ කියලා කියන කොටස. කතමංච භික්ඛවේ ජරා මරණං යා තේසං සත්තානං තම්හිතම්මි සත්තනිකායේ ජරා ජීරණතා ඛණ්ඩිච්ඡං පාලිච්ඡං වලිච්ඡසතා ආයුනෝ සංහානි ඉන්ද්‍රියානම් පරිපාකෝ අයං උච්චති ජරා. ඉතින් මෙන්න මේ කාරණේ තමයි විස්තර කරන්නේ. ඒ වගේම කෙනෙක් අකමැතිම දෙයක් තමයි මේ ජරා මරණ ගැන සාකච්ඡා කරන එක. එහෙම නැත්නම් කියන එක අහන එක එහෙමයි. ටිකක් අකමැති දෙයක්. ඒකට සමහර අය නම් මරණය ගැන සිහි කරනවට කැමතිත් නැහැ. මරණය ගැන සිහි කරනකොට ගොඩක් අය හිතන්නේ මරණයට ඉක්මන් වෙනවා කියලා. එහෙමයි. නේද? ඒ නිසා තමයි බියක් හටගන්නේ. එහෙමයි. ඉතින් පුංචි කෙනෙක් හරි එහෙම නැත්නම් තරුණ කෙනෙක් හරි එහෙම මරණය ගැන කියනකොටම වැඩිහිටි අය ඒ අය නිශ්ශබ්ද කරනවා.
නේද? මේ අවාසනාවන්ත දේවල් මේ කතා කරන්න එපා කියලා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ ජරා මරණ පිළිබඳව සිහි කිරීම ප්‍රඥාව දියුණු කර ගැනීමට හේතු වන කාරණයක්. ඒ වගේම මෙතෙන්දි දීර්ඝායුෂ ලබන්නටත් හේතු වෙනවා. ජරා මරණ කෙනෙක් සිහි කිරීම දීර්ඝායු සම්පත්තිය උදා කර ගන්නට හේතු වෙන දෙයක්. ඉතින් ගොඩාක් වෙලාවට මේ ජරා මරණ පිළිබඳව කෙනෙක් සිහි කරන්නේ නැහැ කියලා කිව්වට සිත අභ්‍යන්තරයෙන් නේද? සිත අභ්‍යන්තරයෙන් මේ ගැන සිහි කරනවා. මේ ගැන සිහි කරන නිසා තමයි අපි මරණයටපත් වෙනවා කියලා කියන එක සිහි කරන නිසා තමයි මරණයෙන් ගැලවෙන්න උත්සාහ කරන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම ආහාර පාන වලින් රෝග වලින් පරිස්සම් වෙන්න උත්සාහ කරන්නේ මෙවැනි භයානක තත්ත්වයක් තියෙන නිසා. නේද? ඉතින් ඒක හිත ඇතුලේ තියාගෙන ඒක පෙන්වන්නේ නැතුව ඒ වගේම ඒක ඒ සිතිවිල්ල හිතෙන්නේ බොහොම ෂණිකව. නේද? ඒ බොහොම ෂණිකව තමයි හිතන්නේ මරණය පිළිබඳව. ඒ නිසා ජරා මරණ ජරාව කියලා කියන්නේ එතකොට දිරීමටපත් වෙනවා කියලා කියන කාරණය. අපි බලමු කොහොමද අටුවාවේ දිරීම ගැන සාකච්ඡා කරලා තියෙන්නේ කියලා. එහි මේ ජරා මරණාදී විස්තර දේශනාවේ අර්ථ විනිශ්චයයි. පළමු කොට ජරා මරණ නිර්දේශයේ යා තේ සන්තේසං යන මෙය සංක්ෂිප්ත වශයෙන් නානාවිධ සත්වයන්ට සාධාරණ වූ නිර්දේශයකයි දත යුතුය. දේවදත්තගේ ජරාවට පත්වීම ඊළඟ සෝමදත්තගේ ජරාවට පත්වීම ආදී ලෙස මේ අයුරින් දවසක්ම කියුවත් සත්වයෝ සම්පූර්ණ වශයෙන් අදහස් නොවේති. එතකොට දේවදත්ත හාමුදුරන්ගේ ජරාවට පත්වීම වයසට යන්නේ ඒක සෝමදත්ත හාමුදුරන්ගේ ජරාවට පත්වීම කියලා කෙනෙක් ඒ විදිහට සිහි කළාට ඒක සියලු දෙනාම ඇතුළත් වෙන්නේ නැහැ එතන. ඒ නිසා තමයි තේසං කියලා මෙතන යොදාගෙන තියෙන්නේ. මෙම පද දෙකින් වනාහි කිසිම සත්වයෙක් අත් නොහරින ලදී. සෑම සත්වයෙක්ම අන්තර්ගත කරගන්නා ලදී. ඒ නිසා මේ සංක්ෂිප්ත වශයෙන් නානාවිධ සත්වයන්ට සාධාරණ වූ නිර්දේශයකයි කියන ලදී. තම්හි යනු මේ ගති ಜಾති වශයෙන් නානාවිධ සත්ව සමූහයාට සාධාරණ වූ නිර්දේශයකි. සත්තනිකායේ යන පොදු සාධාරණ නිර්දේශයෙන් දක්වන ලද ස්වરૂපය දැක්වීමකි. ජරා දිරා යෑම ආදීෙහි ජරා යනු ස්වභාව දැක්වීමයි. ඊළඟට ස්වභාව නිර්දේශයයි. ජීරණතා යනු අලංකාර දැක්වීමකි. ආකාරයේ දැක්වීමකි. ආකාරයේ නිර්දේශයයි. කණ්ඩිච්ඡං එතකොට දැන් ඔන්න මෙතෙන්දී ජරා කියලා කියන්නේ ස්වභාවයේ දැක්වීම සඳහා. දිරීම කියලා කියන්නේ යම් කිසි දෙයක ස්වභාවයේ දැක්වීම සඳහා ගන්න පදයක්. අපි ගත්තොත් එහෙම යම් කිසි දෙයක් හඳුන්වා දෙනකොට ඒකේ ස්වභාවය ගැන කියන්න ඕන කෙනෙකුට. එහෙමයි. නේද? එතකොට ඉතින් අපි කියනවා මෙන්න මේ අපි ශාකයක් නම් මේ ශාකය හටගත්තේ මෙන්න මේ කාලේ. නේද? ඒ ශාකයේ ස්වභාවය මෙන්න මෙහෙමයි. ඒ වගේම ඒ ශාකේ මව් ශාකයේ ඉඳලාම ඒ ගැන සාකච්ඡා කරනවා. එතකොට ඒ ශාකයේ ස්වභාවය ගැන කියන්නේ. එහෙමයි. ශාකයේ ස්වභාවය ගැන කියන්නට නම් ඒකේ ආයුෂය ගැන කියන්න ඕන. නේද? ආයුෂ ගැන කියන්න ඕන. ඒ වගේ යම් කිසි වස්තුවක ආයුෂ ගැන කියන්න ඕනේ. විශේෂයෙන් දැන් මේ ලෝකයේ වටිනා කියන දේවල් වලින් ගත්තොත් එහෙම රන් රිදී මුතුමැණික් වාගේ දේවල් ගැනත් ඒවා හටගත්තේ කොයි කාලෙද නේද
කියලා කියනවා. ඒක හොයලා බලනවා. අන්න ඒ වගේ ස්වභාවය ගැන කියන්න තමයි මේ ජරා කියලා කියන වචනේ යොදලා තියෙන්නේ. ඒකට සාමාන්‍යයෙන් අපි ජරා කියලා කියනකොට ගොඩක් දෙනකොට මේ පිළිකුල් සහගත අදහසක් තමයි මේ හිතට එන්නේ. එහෙමයි. අනේ මේ ජරාවටපත් වුණා නේද කියලා නේද? ඉතින් දැන් මේ ජරා දේවල් ගැන නේද මේ කියන්නේ කියලා. එහෙම නෙවෙයි. ජරා කියලා කියන වචනේ යොදලා තියෙන්නේ ස්වභාවය ගැන කියන්නට අවශ්‍ය නිසා. දිරීම ගැන කියන්නේ ඒ තියෙන ආයුෂ ගැන කියන්නට අවශ්‍ය නිසා. ඒ වගේම මෙතන සඳහන් වෙනවා ජීරණතා කියලා එකක්. ජරා ජීරණතා කියලා තව වචනයක්. එතෙන්දී අටුවාව විස්තර කරන්නේ ආකාරයේ දැක්වීම කියලා කියන එකයි. ඒතර යම් කිසි දෙයක තියෙනවා පිළිවෙලක්. එතකොට දිරීමේ පිළිවෙලක් තියෙනවා. නේද? ඒක ස්වභාවයේ පිළිවෙලක් තියෙනවා. අන්න ඒක උගන්වන්න ඒක ඉස්මතු කරන්න තමයි මේ ජීර්ණතා කියන වචනේ මෙතෙන්ට යොදලා තියෙන්නේ. ඒ වගේම මෙතෙන්දී අපි අවබෝධ කරගන්නට අවශ්‍ය කරන දේ තමයි ලෝකේ ස්වභාවය උගන්වන ශ්‍රී සද්ධර්මය. එහෙමයි. යථාර්ථය උගන්වන ශ්‍රී සද්ධර්මය. නේද? වෙන කිසිම දහමකින් ලෝකේ යථාර්ථය උගන්වන්නේ නැහැ. එහෙමයි. ඉතින් ආන්නේ නිසා මේ වචනේ ඉතාම වැදගත් වෙනවා. මේ වචන හරියට පිළිවෙලට යොදලා තියෙන්නේ ලෝකේ ස්වභාවය පෙන්눔 කිරීම සඳහා. එහෙමයි. මෙතන සඳහන් වෙන තව වචනයක් ඛණ්ඩිච්ඡං කියලා. ඒකට පළවෙනි දිරීමේ අවස්ථාව තමයි ඛණ්ඩිච්ඡං කියලා කියන්නේ. එහෙමයි. ඛණ්ඩිච්ඡං කියලා කියන්නේ යනාදී මුල් කාලත්‍රය ඉක්මවීමෙන් ඇතිවන කටයුතු දැක්වීමකි. කිච්ච නිද්දේශෝ පසුව පැවසූ දෙය ස්වභාවයෙන් වන දැක්වීමකි. ප්‍රකෘති නිර්දේශයකි. මෙහි වනාහි ජරා යන මේ පදයෙන් ඔහුගේ මේ ස්වභාවයකයි දක්වන ලද බැවින් මේ එහි ස්වභාව නිර්දේශයයි. ජීරණතා යනු ඔහුගේ මේ ආකාරයයි දක්වන ලද ආකාරයේ නිර්දේශයයි. ඛණ්ඩිච්ඡං යනු මේ කාලයන්ගේ ඉක්මයෑමෙන් වන දත් නිය කැඩෙන බිඳෙන බවට කටයුතු කිරීමයි. මම එතකොට මෙතෙන්දි කියන්නේ ඛණ්ඩිච්ඡං කියලා කියන්නේ කැඩෙනවා බිඳෙනවා කියලා කියන ස්වභාවය හඳුන්වන්නට යොදා ගන්න වචනේ. එහෙමයි. ඛණ්ඩිච්ඡං කියලා කියන්නේ. ඛණ්ඩිච්ඡං කියලා කියන්නේ කැඩෙනවා කියලා කියන එක. ඒතකොට යම් කිසි දෙයක කාලත්‍රය හඳුන්වන්නට, ඒ කියන්නේ මෙන්න මෙහෙම තමයි මේක හටගත්තේ. මෙන්න මෙහෙම තමයි මේක පැවතුනේ. මෙන්න මෙහෙම තමයි මේක නැති වුනේ කියලා අන්නේ ඇතිවීම, පැවතීම, නැතිවීම කියලා කියන අවස්ථා තුනේම දක්නට ලැබුණේ කැඩීමේ ස්වභාවයක්. එහෙමයි. කැඩීමේ ස්වභාවයක්. අපි කියන්නේ කඩ කඩා යමක් පෙන්නනවා කියලා. එහෙමයි. නේද? එහෙමයි. අන්න ඒ විදිහට. ඒ ආකාරයට ඛණ්ඩිච්ඡං කියලා කියන වචනේ පැහැදිලි. ඊළඟට සඳහන් වෙනවා පාලිච්ඡං කියලා වචනයක්. එතකොට මෙතෙන්දි මේ ජරා කියලා කියන වචනේ හඳුන්වන්නට යොදා ගන්න තවත් වචනයක් තමයි පාලිච්ඡං. පාලිච්ඡං කියලා කියන්නේ කේශලෝමාදී ඉදෙන බවයි. එතකොට කෙස් ලොම් ආදී දේවල් මේ අපේ ශරීරයේ හැම කොටසක්ම ඉදෙන සුළු ස්වභාවයටපත් වෙනවා. එහෙමයි. ව්‍යාධියටපත් වෙනවා නේද? ඔව්. එතකොට ඒ වගේම දැන් මෙතන අපි ගත්තොත් එහෙම මේ යම්කිසි භෞතික වස්තුවක් ගස්වැල් ආදී හැම වස්තුවකම මේ ස්වභාවය තියෙනවා. එතකොට අපි ගත්තොත් මේ ස්වභාව ධර්මයේ තියෙන මේ ජලයද වාතයද සුළඟද නේද? එහෙමයි. ඊළඟට ඝන දේවල්ද වැగిරෙන දේවල්ද මේ හැම දෙයකම මේ ස්වභාවය තියෙනවා. මොකද්ද පාලිච්ඡං කියලා කියන ස්වභාවය? පාලිච්ඡං කියලා කියන්නේ එහෙනම්
කේශලෝමාදී ඉදෙන ස්වභාවයයි. ඊට කටයුතු කරන ලද බව බවයි. එතකොට අන්න ඉදෙන සුළු ස්වභාවයේ හඟවන්න තමයි මේ දේවල් කරලා තියෙන්නේ. මේ වචනේ යොදාගෙන තියෙන්නේ. එතකොට යම් කිසි දෙයක් අපි භාවිතයට ගන්නකොට දැන් පළතුරු වගේ දෙයක් නම් අපි අපේ භාවිතයට ගන්නකොට අපි ඒක ඉදව ගන්නවා. නේද? ඒ ඉදව ගැනීම සඳහා නොයෙකුත් විදිහේ බාහිර ක්‍රියාකාරකම් කොටසක් කරනවා අපි. නේද? ඉදවීම සඳහා තමයි යම් කිසි දෙයක් පැසීම සිද්ධ කරන්නේ. තම්බනවා වෙන්න පුළුවන්. වියලනවා වෙන්න පුළුවන්. රත් කරනවා වෙන්න පුළුවන්. නේද? ඒ ආකාරයෙන් සිද්ධ කරන මේ ඉදෙන සුළු ස්වභාවයේ වර්ධනය කිරීම සඳහා. ඒ වගේම අපි දැවයක් නම් ඒ දැවයත් ඉදීම සඳහා යම් කිසි කොටසක් අපි සිද්ධ කරනවා. එතකොට තමයි ඒ දැවේ ශක්තිමත් වෙන්නේ. නේද? ඒ දැවේ අපි වියලා ගන්නවා. ඒල එහෙම නැත්නම් ඒ තවත් ශක්තිමත් කිරීම සඳහා ඒ නොයෙකුත් විදිහේ එක එක ද්‍රව්‍යයන් වලට දාලා අපි දැන් අපි දන්නවා දැන් අර හරකුන්ට ගවයන්ට තලන කෙවිත තියෙනවනේ. ඒ කෙවිත ශක්තිමත් කිරීම සඳහා කාලයක් ඒ පුතු ඉවත් කරලා මේ මඩේ ඇතුලේ ගිල්ලලා තියෙනවා. මඩේ ගිල්ලලා තියෙනවා කාලයක්. එතකොට ඒක ශක්තිමත් වෙනවා නේ. ඉතින් අන්න ඒ හැම දෙයකටම ඒ හැම දෙයකින්ම කරන්නේ මේ ඉදීම කියලා කියන මේ ධර්මතාවය. එතකොට පාලිච්ඡන් කියලා කියන්නේ ඒකයි. ඒ වගේම අපි ගත්තොත් එහෙම දැන් රන් රිදී වගේ දේවල් වුණත් අපි මේ එහි කල් තබා ගැනීම සඳහා ඒ වගේ තියෙන මෘදු ස්වභාවයේ ඒ විදිහට මෘදු ස්වභාවයෙන් තබා ගැනීම සඳහා නේද? ඒ වගේ තියෙන තවත් විස කොටස් ඉවත් කරලා අනවශ්‍ය කොටස් ඉවත් කිරීම සඳහා රත් කිරීමක්, උණු කිරීමක් සිද්ධ කරනවා. ඒක තමයි මේ ඉදවනවා කියලා කියන්නේ. නේද? හැම දෙයක් එතකොට ඉදවලා තමයි අපි සකස් කරගන්නේ. අඩු ගානේ දැන් අපි කතා කළොත් මේ පස්වල ස්වභාවය පවා ජීවාණුහරණය කරනවා. නේද? පස්වල යමක් මේ රෝපණය කරන්න කලින් ජීවාණුහරණය කරනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ පාලිච්ඡන් කියලා කියන්නේ. ඒ වගේ තවත් වචනයක් කියදෙවුවා ජරා කියලා කියන වචනය පැහැදිලි කරන්නට වලිත්ත චතා. වලිත්ත චතා කියලා කියන වචනය. වලිත්ත චතා කියලා කියන්නේ මස් මැලවි සම රැලි වැටෙන බවට කටයුතු කිරීමයි. එතකොට මස්වල ස්වභාවය මේ ශරීරයේ නම් මස්වල ස්වභාවය මැලවිලා යනවා. එහෙමයි. නේද? ඒ වගේම ඇත්තටම මැලවෙනවා කියලා කියන්නේත් මේ ශරීරයේ තියෙන සීත උෂ්ණ දෙකේ සීත උෂ්ණ ස්වභාවයේ අන්‍යෝන්‍ය ක්‍රියාකාරකමක් නිසා සිද්ධ වෙන දෙයක්. එහෙමයි. එතකොට එතෙන්දි සිද්ධ වෙන්නේ තැම්බීම තමයි. නේද? ඒ වගේම සමයේ සිද්ධ වෙනවා වෙනසක් සම රැලි වැටෙනවා. සම රැලි වැටෙන නිසා තමයි නොයිකුත් උපක්‍රම යොදලා ආලේප නොයොදලා ඒ වගේම නොයිකුත් සත්කමුත් තියෙනවා නායක ස්වාමීන් වහන්සේ. සත්කම් තියෙනවා නේද? ඉතින් එතකොට සමහර මේ මස්වල සුන ස්වභාවයේ ඒ විදිහටම මස් පිඩු සකස් කර ගැනීම සඳහා අපි දැන් ව්‍යායාම කරන්නේ ඔය නේ? ව්‍යායාම වලින් සිද්ධ කරන්නේත් මේ ශරීරයේ තියෙන මේ උෂ්ණත්වය පාලනය කිරීම. නේද? ගොඩාක් වෙහිසිලා මේ ශරීරයේ තියෙන දාහය කියලා කියන එක මේ දාහය කියලා කියන එක පාලනය කරනවා. නේ? ඒ නිසා තමයි දහදිය ගලන්නේ. ඒ වගේම ශරීරය ශක්තිමත් කරනවා කියලා කියන්නේ ඔන්න ඔය කාරණේට. ඉතින් එතෙන්දි සිද්ධ කරන්නේ මේ ක්‍රියාකාරකමින් සිද්ධ කරන්නේ මේ වලිච්ඡ චතා කියලා කියන ස්වභාවය සිද්ධ කිරීම. එතකොට සමේනං සම රැලි වැටීම ඒ වගේම එක තැනක රැලි වැටිලා තවත් තැනක රැලි වැටෙන්නේ නැති නිසා තමයි
තවත් තැනක රැලි වැටෙන්නේ නැති නිසා තමයි තවත් තැනක රැලි වැටෙන්නේ. නෝකනේ සිද්ධ වෙන්නේ. එහෙමයි. නේද? එතකොට ආන්න එක පාලනය කිරීම සඳහා තමයි, ඒක සංවර කිරීම සඳහා තමයි අපි නොයෙක් විදිහේ උපක්‍රම සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි මෙතන සඳහන් වෙනවා මේ ඛණ්ඩිච්ඡාදී තුන්කල් ඉක්ම යෑමෙන් ඇතිවන කෘත්‍ය නිර්දේශයයි, කටයුතු දැක්වීමයි. ඒවා අතුරින් මේ විකාරයන්ගේ දැක්වීම වශයෙන් ප්‍රකට වූ ප්‍රකට දිරා යෑම දක්වන ලදී. ඒ වගේම දැන් මෙතෙන්දි කියන්නේ මේ වචන තුනක් යොදා ගත්තා. ඛණ්ඩිච්ඡං, පාලිච්ඡං, වලිච්ඡ චතා කියලා. නේද? එතකොට මේ අවස්ථා තුනෙන්ම පෙන්නන්නේ ශරීරයේ දි รา යාමේ ස්වභාවය. ඒ වගේම තමයි මේකට කියනවා මේ වෙනස් වීමද කියලා තව වචනයක් විකාරය කියලා. එහෙමයි. නේද? ආකාර විකාර සිද්ධ වුණා කියලා. එතකොට හරියට පිළිවෙලට යමක් සිද්ධ වෙන්නේ නැත්නම් ඒකට කියනවා විකාරය කියලා. එහෙමයි. නේද? මොන විකාරයක්ද මේ? මොන විකාරයක්ද මේ කියලා කියන්නේ? නේද? එහෙමයි. එතකොට විශේෂ ආකාරයක් කියන එක තමයි මේ විකාරය කියලා කියන්නේ. එතකොට වේගවත් ආකාරයක් කියන එක තමයි විකාරය කියලා කියන්නේ. ඒ විකාරත්වය පෙන්වීම සඳහා තමයි මේ වචන තුනම යොදාගෙන තියෙන්නේ. එතකොට ජලයේ හෝ සුළඟේ හෝ ගින්නේ හෝ තන රුක් ආදීෙහි කැඩී බිඳී යාම හෝ දැවීම හෝ ගිය මඟ ඊතා ප්‍රකටයි. එතකොට මේක ප්‍රකට අප්‍රකට කියලා වචන දෙකක් තියෙනවානේ. එහෙමයි. නේද? එහෙමයි. ප්‍රකට අප්‍රකට කියලා වචන දෙකක් තියෙනවා. ඒ ප්‍රකටයි කියලා කියන්නේ යමක් අපි අස්පනා අපිටම පේනවා කියලා කියන එක. එහෙමයි. නේද? අප්‍රකටයි කියලා කියන්නේ ඒක මේ ඇහැට පේන්නේ නැතුව සූක්ෂම විදිහට සිද්ධ වුණා කියලා කියන එක. එහෙමයි. ඒක ප්‍රකට වුණේ නැහැ. නමුත් සිද්ධ වෙලා තියෙනවා. නමුත් ප්‍රකට නැහැ. එහෙමයි. ඒ නිසා මේ ප්‍රකට භවයේ දැන් මේක ආකාර තුනම අපිට ප්‍රකට වෙනවා, පේනවා. එහෙමයි. කැඩෙනවා පේනවා, ඊට පස්සේ ඉදෙනවා පේනවා. නේද? ඊට පස්සේ මස් පිඩු වල වගේ දේවල් වල මේ රැලි වැටීම කියලා කියන එක අපිට පේන දෙයක්. ඒ වගේම පින්නතුනි මේවා සිහි කිරීම අපේ ශරීරයේ ස්වභාවය පවත්වාගෙන යන එක, මානසික ස්වභාවය පවත්වාගෙන යන එක එහෙමයි. යෑමට ඉතාම වැදගත් කාරණාවක්. එහෙමයි. ඉතින් ගොඩක් අය මේ අපි ගත්තොත් එහෙම කෙස්වල රැලි වැටීම කියලා කියන එක ඊළඟට ලොම් වල හරි මේ ඒ කියන්නේ ඉදීම කියලා කියන කාරණය නේද? එහෙමයි. ඒක මේ දැක්කේ නැත්තම් දකින්න නැතුව සිද්ධ වුණා නම් අනේ මේ ඒක පස්සේ දැක්කනම් පසුව දැකීමෙන් යම්කිසි ඇති වෙන යම්කිසි සංවේගයක් දුකක් හට ගන්නවා. එහෙමයි. නේ අනේ දැන් මේ මගේ සම රැලි වැටිලානේ, මම දන්නේම නැතුව රැලි වැටිලානේ. එහෙමයි. නේද? එහෙමයි. මගේ මස් පිඩු මම දන්නේම නැතුව මේ තැන් තැන් වලින් මේ එල්ලගෙන වැටෙනවනේ. එහෙමයි. එහෙම කියලා කල්පනා කරනවා. පස්සේ කල්පනා කරනවා. ඒ නිසා මේකට මේ කාරණේ ප්‍රකට කරගන්න අවශ්‍යයි. එහෙමයි. ප්‍රකට කරගන්න අවශ්‍යයි. දැන් අපි ගත්තොත් එහෙම ඒ ප්‍රකට කරගැනීමේ වටිනාකම වැදගත්කම තමයි සිතේ අර කියන දුක කියලා කියන එක නැති කරගන්න එක. එහෙමයි. දුක ශෝකය කියලා කියන එක නැති කරගන්න එක නේ. ඒ නිසා ඊටම වැදගත් මේ කාරණා කලින් සිහි කිරීම. වයසට යනවා කියලා කියන එක නැත්නම් ජරාවටපත් වෙනවා කියලා කියන එක කලින් සිහි කරන එක ඊටම එහෙමයි. වැදගත් දෙයක්. ඒ යථාර්ථය දැකීම නේද? දැකීම. එතකොට තමයි ඒක පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. එහෙමයි. පාලනය කිරීමක් මේ සිද්ධ කරන්නේ නේ. එහෙමයි. එතකොට වේගවත්ව අපිට යම්කිසි විදියකින් මේවා පාලනය කරගන්න පාලනය කරන්න පුළුවන් දේවල් තියෙනවා. පාලනය කරන්න බැරි දේවලුත්
තියෙනවා. එතකොට මේ සියලු කාරණා අපිට නතර කරන්න බෑ, පාලනය කරන්න පුළුවන්. එහෙම දෙයක් නේ තියෙන්නේ. නේද? නතර කරන්න බෑ කාටවත්. නමුත් පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඊළඟ කාරණේ තමයි මෙතෙන් සඳහන් වුණා ජලය හෝ සුළඟේ හෝ ගින්නේ හෝ තන රුක් ආදී කැඩී මිදී යාම හෝ දැවීම හෝ ගිය මග ඊතා ප්‍රකටයි. ඒ දිය ආදී ද්‍රව්‍යයන්හි වෙනස් වීම එම ද්‍රව්‍යයේ දක්නට නැත. එතකොට මේ ද්‍රව්‍යයේ දක්නට ලැබෙන්නේ නැහැ. ද්‍රව්‍යයේ වෙනස් වීම කියලා කියන එක ද්‍රව්‍යයේ දක්නට ලැබෙන්නේ නැහැ. එලෙසින්ම ජරාවටපත් වීමෙන් දත් ආදීහි කැඩී බිඳීම් ආදී වශයෙන් පැමිණි ආකාරය පියවි ඇසින් දැකිය හැකිය. ඊතා ප්‍රකටය. එනමුත් දි รา යාම කැඩී බිඳීම් ආදීහි නැත්තේමය. ජරා ලක්ෂණය ඇසින් දැකගත නොහැකේමය. එතකොට ජරාවටපත් වෙනවා කියලා කියන එක ඒ ලක්ෂණයටපත් වෙනවා කියලා කියන එක මේ ඇහෙන් දකින්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා කියනවා. ඒ වගේම ඒ වෙනසකට භාජනය වුණාට පස්සේ තමයි දක්නට ලැබෙන්නේ. නේද? අපි ගත්තොත් එහෙම දැන් මේ කාරණා යමක් බොහොම සූක්ෂම බොහොම හිමීට සිද්ධ වෙන දෙයක් අපිට දැක බලා ගැනීම සඳහා ඒක ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා දැක බලා ගැනීම සඳහා කාලයක් ඒ වෙනස් වෙන දෙයට යම්කිසි උපකරණයක් යම්කිසි කැමරාවක් යොමු කරලා තියෙනවා. ඒ පටිගත වෙනවා නේද? පටිගත වෙනවා බොහොම ඒ පටිගත කරන ඒ යන්ත්‍රයේ හැටියට නේද? යන්ත්‍රයේ හැටියට තමයි ඒ වේගවත් බව අපිට දැක ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේ දේවල් දැන් මල් පිපෙන විදිහ, ඉර බහින විදිහ, බලාකුළු එහා මෙහා යන විදිහ නේද? මේ හැම දෙයක්ම දැන් අපි ගත්තොත් එහෙම ඒවා දර්ශනය කර ගැනීමට දැන් සමහර අය යම පිපිරෙනකොට නේද? ඒවා මේ දැන් අපි ගත්තොත් එහෙම යම් කිසි බිම්මල් වගේ දේවල් නේද? ඒවා පැලවෙනකොට බොහොම පුංචි පැලෑටි ඉඳලා ඒ වර්ධනය වන ආකාරයේ ඒවා පටිගත කරලා තියෙනවා. අන්න ඒ වගේ පටිගත අපි එතකොට අපේ ඇහෙන් අපි එක දෙයක් දිහා බලාගෙන ඉඳලා නැහැ. එහෙමයි. බලාගෙන ඉන්න පුළුවන්. එහෙමයි. ඒ බලාගෙන ඉඳීම සඳහා තමයි සමාධියෙන් පුරුදු කරන්නේ. එක දෙයක් දිහා හරියට වැඩි කාලයක් බලාගෙන සිටීම තමයි සමාධියෙන් අපිට උගන්වන්නේ. ඒතර කෙනෙකුට සමාධිය උපදවා ගත්තා කියලා කියන්නේ හරියට අර කැමරාවේ පටිගත වුණා වගේ පටිගත වෙච්ච කාල සීමාව තුළ නේද? යම්කිසි කාල සීමාවක් තුළ යමක් පටිගත වුණ ස්වභාවය හරියට බලා ගන්න පුළුවන් සමාධිය උපදව ගත්තා නම්. එහෙමයි. සමාධිය කියලා කියන්නේ එතකොට හරියට කැමරාවක් වගේ පටිගත වෙන කැමරාවක් වගේ. එහෙමයි. එතකොට ඒ වගේම දැන් මෙතෙන් සඳහන් වෙනවා ආයුනෝ සංහානි ඉන්ද්‍රියානම් පරිපාකෝ යන මේ පදවලින් කාලතික්‍රමණයම මැඩ පැවැත්වීම පිණිස ආයුෂ ගෙවී යාමෙන් චක්ෂු ආදී ඉන්ද්‍රියන්හි මෝරා යෑම හඳුන්වා දීම පිණිස ඒවායේ ස්වභාවය ප්‍රකෘතිය දක්වන ලදී. එහින් මේ අවසන් ප්‍රකෘති ස්වභාවය දෙන දක්වන ලදයි දත යුතුය. එතකොට මෙතන සඳහන් වෙනවා ජරාවට පත් වෙනවා කියලා කියනකොට ඉන්ද්‍රියානම් පරිපාකෝ ආයුනෝ සංහානි ඉන්ද්‍රියානම්
පරිපාකෝ. දැන් ඉන්ද්‍රියන් වල පරිවර්තනයක් සිද්ධ වෙලා තියෙනවා. ඉන්ද්‍රියන් වල පරිවර්තනයක් සිද්ධ වෙලා තියෙනවා. අන්නේ පරිවර්තනය පෙන්වීම සඳහා තමයි මේ විදිහට කියන්නේ. මෙතන සිදෙනවා මේ කාලාතික්‍රමණයම මැඩ පැවැත්වීම පිණිස කියලා වචනයක්. ඒ වගේම ආයුෂ ගෙවීම ආයුෂ ගෙවී යාමෙන් චක්සු ආදී ඉන්ද්‍රියන්හි මෝරායම දැක්වීම පිණිස ඒවායේ ස්වභාවයේ ප්‍රകൃතිය දක්වන ලදී. ආයුනෝ සංහානි. එතකොට ආයුෂයේ විනාශ වීම නේද? ආයුෂයේ ගෙවීම. සංහානි කියලා කියන්නේ ගෙවීම. ඒ වගේම තමයි ඉන්ද්‍රියානම් පරිපාකෝ. ආයුෂයේ ඒ තියෙන කෙස්ලොම් ආදී මේ ඉන්ද්‍රියන්ගේ මේ රූපවල වෙනස් වීම කාලත්‍රානුකූලව පෙන්වීම සඳහා තමයි මේ වචන මේ විදිහට යොදාගෙන තියෙන්නේ. එතකොට ජරාවට පත්වීම කියලා කියන්නේ ඒකයි. එහි යම් හේකින් ජරාවට පත් වූගේ ආයුෂ පිරිහෙද එහින් ජරාව ආයුෂ පැහැර ගනී. යනුවෙන් ඵලෝපචාර වශයෙන් කියන ලදී. එතකොට මෙතෙන්දී ජරාවට පත් වූගේ ආයුෂ පිරිහෙද එහින් ජරාව ආයුෂ පැහැර ගනී. එතකොට ජරාව කියලා කියන්නේ ජරාවට පත් වෙනවා කියලා කියන්නේ දිරීම කියලා කියන්නේ ආයුෂය තමයි මේ පැහැර ගන්නෙ. එහෙමයි. නේද? ආයුෂය පැහැර ගන්නවා කියලා කියන එක තමයි ජරාවට පත් වෙනවා කියලා කියන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම අපි කියන්නේ ආහාරයට ගන්නවා කියලා. නේද? එතකොට යම් කිසි දෙයක් ආහාරයට ගැනීම වගේ දෙයක් තමයි මේ ජරාවට පත් වෙනවා කියලා කියන්නේ. එතකොට ආයුෂය ආහාරයට ගැනීම, ආයුෂය පැහැර ගැනීම, ක්ෂය වීම තමයි ජරාවෙන් සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ආයුෂය කියලා කියන්නේ ආයුෂය යම් කිසි ආයුෂයක් තුල තියෙනවා ආරම්භයක්, ඒ වගේම පැවතීමක් සහ නැතිවීමක් කියලා කියන කාලය තුන. මුල මැද අග කියලා කියන කාල තුන. නේද? ඒ කාල තුනම පැහැර ගැනීමක් තමයි සිද්ධ කරලා තියෙන්නේ. මුල පැහැරගෙන මැදට ඇවිල්ලා මැද පැහැරගෙන අගට ඇවිල්ලා. දන්නේම නැහැ. නේද? ආන්නේ වෙන ස්වභාවය තමයි ජරාව විසින් කරලා තියෙන්නේ. ඉතින් ඒක ඊටම වැදගත් අපි තේරුම් ගන්න එක. දැන් ඔය මේ ස්වභාවයන් වලට නොයෙක් දෙනා මේ එකට පණ පෙවීමක් සිද්ධ කරනවා. එහෙමයි. නේද? මේවට පණ පොවනවා. අපි කියන්නේ යම් කිසි විදිහකින් මේ පණ නැති දේවල් වලට වුණත් පණ දෙනවා. එහෙමයි. ඒ පණ දීලා පණ නැති දේවල් වලට පණ දීලා අපි ඒක සෞන්දර්යාත්මක දෙයක් කරගන්නවා. නේද? එහෙමයි. ඒක ජීවමාන කරගන්නවා. එතකොට ඒ නිසා තමයි මේ අවුවට පණ දෙනවා. නේද? සුළඟට පණ දෙනවා. ඒතර සුළඟට පණ දීලා එයාට නමක් හදනවා එයාට. එහෙමයි. නේද? එහෙමයි. ඔව් එයාට දෙවි කෙනෙක්ගේ නමක් හරි දෙනවා අපි. එහෙමයි. නේද? එහෙමයි. එතකොට මේ ස්වභාව ධර්මයාට හැම දෙයකට බොහොම සෞන්දර්යාත්මක මේ පණ පෙවීමක් සිද්ධ කරනවා. ඉතින් එතකොට මේ පණ පෙවීම මේ පණ කියලා කියන එක නැති කරන්නේ දිරීම කියලා කියන ස්වභාවය තුළින්. ඉතින් මේවා තේරුම් ගන්න එක මේ වචන තේරුම් ගන්න එක සහ මේ කාරණය අවබෝධ කරගන්න එක ඊටාම් වැදගත්. මෙතෙන් සඳහන් වෙනවා යම් හේකින් තරුණ කාලේ අති ප්‍රසන්න වූ සියුම් වූ තමාගේ අරමුණ සුවසේ ගැනීම සමත් වූ
ඇස් ආදී ඉන්ද්‍රියන් ජරාවට පත් වූ ඔහුට මුහුකුරාගිය කලබන ලද අප්‍රකටව වූ ඕලාරික වූ සිය අරමුණු ගැනීමට අසමත් වේ. ඒ නිසා ඉන්ද්‍රියන්ගේ මුහුකුරා යෑම ඵලෝපචාර වශයෙන් දක්වන ලදී. මෙසේ විස්තර කරන ලද ඒ සියලුම ජරාවට පත්වීම ප්‍රකට ජරාව හා සැඟවුණු ජරාව වශයෙන් දෙකොටසකි. දත් ආදී කැඩී බිඳී යෑම රූප ධර්මයන්හි ඇති දි รา යාම ප්‍රකට ජරාව නම් වේ. අරූප ධර්මයන්හි දි รา යාම මගින් එබඳු වෙනස් වීමක් නොපෙන්වන බැවින් පටිච්චන්න ජරාව හේවත් සැඟවුණු ජරාව නම් වේ. එතකොට දැන් පටිච්ච කියලා කියන්නේ නැවත කැමති වෙනවා කියලානේ ගොඩක් අය හිතන්නේ. එහෙමයි. නේද? පටි කියලා කියන්නේ මේ නැවත. එතකොට මේ පටි කියලා කියන වචනයෙන් තවත් අර්ථයක් මෙතන අපිට පෙන්눔 කරනවා. දන්නේ නැතුවම නේද? එහෙමයි. දන්නේ නැතිවම කියන්නේ සැඟවුණු ආකාරයෙන්. එතකොට මෙතන මේ කැමැති වෙලා තියෙනවා. ඒ කැමැති උනේ මොකටද? අකමැති වෙලා තියෙනවා. අකමැති උනේ මොකටද? නේද? කැමැති උනේ මොකටද? අකමැති උනේ මොකටද කියලා පේන්නේ නැතිකම තමයි මේ අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට පටිච්ච සමුප්පාදය කියලා කියන වචනයෙන් පටිච්ච කියලා කියන වචනයෙන් සැඟවුණු කැමැත්තක්. ඒ කියන්නේ මේ කැමැති වෙලා කැමැති වෙච්ච දේ කැමැති වෙච්ච දේ දැකලා මේ කැමැති වෙලා තියෙන්නේ. එහෙමයි. ඒකනේ වැඩේ. එහෙමයි. ඉතින් හරියට දැක්කනම් කැමැති වෙන්නේ නැහැ. නේ? එහෙමයි. දැක්කනම් කැමැති වෙන්නේ නැහැ හරියට දැක්කනම්. එහෙමයි. ඒ නිසා කැමැති වෙලා තියෙන්නේ දැක්කේ නැති හින්දා. ඒ ක්‍රියාව පෙනුනේ නැති හින්දා. ඒ ස්වභාවය පෙන්වන්න තමයි මේ පටිච්චසමුප්පාද ධර්මය දේශනා කරලා තියෙන්නේ. එතකොට අපිට මේ කාරණා ටික අවසන් කරන්න පුළුවන්. මේ සැඟවුණු ස්වභාවය තමයි එතකොට පටිච්ච කියලා වචනයෙන් පෙන්වන්නේ. සැඟවුණු ජරාව නම් වේ. නැවතද ජරාව අවීචි ජරාව හා ඊළඟට සවීචි ජරාව වශයෙන් කොටස් දෙකකට බෙදේ. දැන් අහලවත් නැහැනේ සමහර අය දැන් මේ වගේ වචන. එහෙමයි. නේද? දවීචි කියන වචනේ අහලා තියෙනවා. අවීචි මහා නරකය කියලා කියන්න අහලා තියෙනවා. දැන් මෙතෙන් සඳහන් වෙනවා මේ අවීචි ජරාව හා සවීචි ජරාව වශයෙන් කොටස් දෙකකට බෙදේ. මැණික්, රන්, රිදී, පබළු, සඳ, හිරු ආදී මෙන්ම මන්ද දශකයේ පසුවන සත්වයන්ගේ මෙන්ද මල්, ගෙඩි, දලු ආදී අජීවී වස්තුන්ගේ මෙන්ද නිරන්තරයෙන් සිදුවන වර්ණ විශේෂාදීන්ගේ දි รา යාම අසීරුවෙන් දත යුතු බවින් අවීචි ජරාව නම් වේ. ඔන්න නේද? එතෙන් සඳහන් වුණානේ මේ දැන් දශක 10කට වෙන් කරලා තියෙනෝනේ අපේ ආයුෂය. එහෙමයි. ආයුෂ 100ක් කෙනෙක් ගත කරනවා නම් ඒ 100 10න් 10 වෙන් කරලා තියෙනවා. එහෙමයි. ඒතර මන්ද දශකය කියලා කියන්නේ බොහොම අර කලලේ පටන්ම නේද? කලලේ පටන් පළවෙනි අවුරුදු 10. එහෙමයි. ඒත් මන්ද දශකයේ. මන්ද දශකයේදී යම් කිසි කෙනෙකුට යමක් හරියට
කියා ගන්න බෑ. එතකොට මන්ද දශකයේදී තවත් කෙනෙකුගේ උපකාරය අවශ්‍ය වෙනවා. ඉතින් මේ මන්ද දශකයේ තුල සත්වයන්ගේ ඒ ජීවයේ වෙනස් වීම, ඒ ලදරුවාගේ වෙනස් වීම සිද්ධ වෙනවා. ඒ වගේම අනිකුත් දේවල් වලත් වෙනස් වෙනවා, වර්ණය වෙනස් වෙනවා, හැඩය වෙනස් වෙනවා නේද? එහෙමයි. නොයෙකුත් විදිහට අපි ගත්තොත් මෙනික්, රන් රිදී, පබළු, සඳ, හිරු ආදී දේවල් වලත් වෙනස් වෙනවා. එහෙමයි. මේ හැමදේම වෙනස් වෙනවා. ඊළඟට මල් ගෙඩි දළු ආදී වගේ මේ වර්ණය කියලා කියන එක වෙනස් වෙනවා. එහෙමයි. එතකොට අපි ගත්තොත් එහෙම නිරන්තරයෙන්ම සිදුවන වර්ණ විශේෂාදීන්ගේ දි รา යාම අසීරුවෙන් දකින්න ඕන නිසා තමයි මේ අවීචි කියලා වචනේ යෙදලා තියෙන්නේ. එතකොට අවීචි ජරා කියලා කියන්නේ ඒකයි. නේ? නොපෙනෙන දි รา යාම. නොපෙනෙන දි รา යාම. එහි නිරන්තර දි รา යාම යන අර්ථය ඇත. එතකොට නිරන්තරයෙන්ම දි รา යාම කියලා කියන එක එතන තියෙනවා. එහෙමයි. ඒ වගේම සෙසු ජීව අජීව වස්තුන්ගේ ඉහත පැවසූ පරිදි නිරන්තරව වර්ණ විශේෂාදී වෙනස් වීම පහසුවෙන් දැනගත හැකි බැවින් එම දි รา යාම සවීචී ජරා නම් වේ යයි දත යුතුය. එතකොට යම් කිසි වස්තුවක පේනවා නම් මේ අපිට දර්ශනය වෙනවා නම් වෙනස් වෙනවා කියලා කියන එක, වර්ණ වෙනස් වෙනවා කියලා කියන එක පේනවා නම් ඒකට අපි කියනවා සවීචි ජරාව කියලා. ඔන්න ඔය විදිහට ජරාව කියලා කියන එක වචනය ගොඩාක් විස්තර කරලා තියෙනවා අටුවා දේශනාව තුළ. එහෙමයි. ඒ වචනයේට විතරක් ස්වාමීන් වහන්සේ අතිවිශාල විග්‍රහයක් සිද්ධ කරනවා. අපි මේ සරලව වචනයකට පමණක් සීමා කරපු ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී වචන වලට පමණක් සීමා කරපු මේ ගැඹුරු කාරණාවන් කොතෙක් දුරට අපේ ජීවිතය සුගතිගාමී ඒ තලයට ගෙන යන්න උපකාරී වෙනවද කියන කාරණාව මේ යථාවාදීව දකිමින් යථාබෝධය පසක් කරගන්න කොපමණ ඉවහල් වෙනවද කියන කාරණාව ඔබට මට පැහැදිලි වෙනවා මේ අතිවිශාල විග්‍රහයන් තුලින්. සදහවතුනි, රැඳෙන්න මේ වැඩසටහන සමග අපි බලාපොරොත්තු වෙනවා විභංග සූත්‍ර දේශනාවේ ඒ අටුවා කතාවේ ඉතිරි කොටස යලි දිනයක මේ ආකාරයෙන්ම සාකච්ඡා කරන්න. අදත් අපි සංයුක්ත නිකායේ දෙවන භාගයේ අபிසමය සංයුක්තයේ බුද්ධ වර්ගයේ සඳහන් විභංග සූත්‍ර දේශනාවේ අටුවා කතාවේ එක් කොටසක් සාකච්ඡා කළා මේ ආකාරයෙන්. ඉතින් අද දවසේදී මේ ඉගෙනගත් මේ දහම් කරුණු ඔබ අප සියලු දෙනාගේම සසර ගමන කෙලවර නිර්වාණ මෝක්ෂය ළඟා කරගන්නට මහෝපකාරී වේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් සමග බෞද්ධ නාලිකාව මෙනයින් අති සුවිශේෂී සුවිසල් ශාසනික සේවාවක් ධර්ම sannivedana මහා මෙහෙවරක් සිදු කරන අතරේ සමාජීය මෙහෙවරයන් ඒ වගේම බෞද්ධ නාලිකාව මගින් මේ රටේ පුණ්‍ය භූමි ආරක්ෂා කරගෙන ඒවා තව තවත් අනාගත පරම්පරාවට දායාද කරන්න ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතුද මේ වන විට සිදු වෙමින් පවතිනවා. ඒ අනුව ඓතිහාසික අම්පාර දීඝවාපී චෛත්‍යරාජානන් වහන්සේ, නීලගිරි මහා සෑරදුන් වහන්සේ, ඒ වගේම පොළොන්නරුව ඓතිහාසික කිරිවෙහෙරේ ඒ චෛත්‍යයේ පොත් වහන්සේ පිළිසකර කරන්න, පිළියෙල කරන්න අපි මේ වෙනුවෙන් බොහෝ සෙයින් කැප වෙනවා. ඒ වෙනුවෙන් ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ අවවාද අනුශාසනාවන් ලබා දෙමින් බොහෝමයක් සුදීමතුන් අපහා සමග අත්වැල් බැඳගෙන ඒ කටයුතු වලට දිරිය ශක්තිය ලබා දෙනවා. ඔබටත් පුළුවන් මෙවැනි පුණ්‍ය කර්මයන් සඳහා අප සමග අත්වැල් බැඳ ගන්න. ඒ පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්න බෞද්ධ නාලිකාවේ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ පරිපාලන සහ මූල්‍ය අධ්‍යක්ෂ මහේෂ් ශල්විස් මහත්මයා අමතන්නට ඔබට පුළුවන්. දුරකථන අංකය 077 77 90යි 609 077 77 90යි 609 කාර්යාලීය දුරකථන අංකය 0114යි 942යි 607 0114යි 942යි 607. එසේනම් අපි මේ වස් කාලේ
බොහෝමයක් දහම් කරුණු ඉගෙන කියාගත්තා. මේ ධර්මෝපදේශයන් අපට පැහැදිලි කර දෙමින් කතංසු ලබතේ පඤ්ඤං වැඩසටහන මෙහෙවමින්ද බෞද්ධ නාලිකාව නම් වූ පරමාදර්ශී බෞද්ධ සදහම් ආයතනය මුළු ලෝපුරා ව්‍යාප්ත කරන්නට මේ ධර්ම sannivedana සේවාව ගෙන යන්නට වර්තමානයේදී නායකත්වය ලබා දෙන්නේද කොළඹ හතාරජී සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධීශ්වර බෞද්ධ මාධ්‍යාලයේහි ගරු සභාපති ධූරීන එංගලන්තේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝවෙහි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දියේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ සිද්ධ කරන මේ අපමණ කුසල් බෙලෙන් මහා ශාසනික සමාජීය මෙහෙවරයක් තවත් চিරාත් කාලයක් ඉෂ්ට සිද්ධ කරන්නට ශක්තිය ධෛර්යය වරම වාසනාව ලැබේවා කියලා අප පින් සිතින් ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. නායක ස්වාමීන් වහන්සේ තව සුවිශේෂී කරුණක් තියෙනවා සිහිපත් කරන්න. දැන් මේ පිළිබඳව අපේ ශ්‍රාවක ප්‍රේක්ෂක දැනුවත් කරන්න ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔව් විශේෂයෙන් සහන් මතක් කළා අපි මේ දිනවල දීඝවාපී මහා සෑරදන් වහන්සේගේ ප්‍රතිනිර්මාණ කටයුතු සිද්ධ කරන වග. ඉතින් විශේෂයෙන්ම විශාල ශ්‍රමයක් ඒ වෙනුවෙන් වැය වෙනවා. ඒ වගේම විශාල ධනයක් ඒ වෙනුවෙන් වැය වෙනවා. ඒ වගේම පින්නතුන්ට පුළුවන්කම ලැබෙනවා, හැකියාව ලැබෙනවා ඒ දීඝවාපී පුදුබිමට ගිහිල්ලා ඒ ශ්‍රම ශක්තිය ඔබට ලබා දෙන්න. ඒ වගේම තමයි අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ විමසලා ඔබට ඒ ශ්‍රමයේ ලබා දිය හැකි දින වකවානු කාල වකවානු මොනවද කියලා විමසලා හරියටම දැන කියාගෙන ඒ සඳහා තමන්ගේ ශක්තිය ලබා දෙන්නට අවස්ථාව සැලසෙනවා. ඒ වගේම නීලගිරි සෑරදුන් වහන්සේ කියලා කියන්නේ නැගෙනහිර පළාතේ ඊටාම සුවිසල් සෑරදුන් වහන්සේ නම. අපේ නාවින අරණ සේනාසනේ නායක මහින්පාණන් වහන්සේ තමයි විශේෂයෙන් සොයා බලලා ඒ කටයුතු ඒ ප්‍රතිනිර්මාණ කටයුතු සිද්ධ කිරීමට විශාල දායකත්වයක් ලබා දෙන්නේ. ඒ වගේම අපි මේ දිනවල දැනුවත් කරගෙන යනවා පොළොන්නරු කිරිවෙහෙර චෛත්‍යරාජන් වහන්සේගේ කොත නිර්මාණය කරමින් පවතින බව. ඉතින් ඉදිරියේදී ඔබට දැක ගන්නට පුළුවන් ඒ දර්ශන ඒ නිර්මාණ කටයුතු අවසන් වෙමින් තමයි පවතින්නේ. ඉතින් ඒ අවසන් වුණාට පස්සේ තමයි අපි ඒ කොත පැලඳීමේ මහෝත්සවය පිළිබඳව ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ වගේ සහන් අද දවසේ ඊටාම සංවේගජනක අවස්ථාවක් පිළිබඳව අපිට සිහිපත් කරන්නට ඕනේ. විශේෂයෙන්ම අපේ හිටපු යුද හමුදාපතිතුමන්, වත්මන් ආරක්ෂක මාන්ලික ප්‍රධානී, ඒ වගේම ත්‍රිවිධ හමුදාපතිතුමන්, ජෙනරාල් සවෙන්ද සිල්වා මැතිතුමන්ගේ දයාබර පියාණන් අභාව ප්‍රාප්ත වුණා පෙර දවසේ. විශේෂයෙන්ම එතුමා 1989 සිට 1993 දක්වා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිතුමන් ලෙස කටයුතු කරලා තියෙනවා. ඒ වගේ රාජ්‍ය සේවයේ උසස් නිලධාරියෙක් විදිහට කටයුතු කරලා රටට ඊටාම් සේවයක් සිද්ධ කරන්න යෙදුණු ඒ විදිහට මහත්මයෙක් තමයි දිවංගත වුණේ. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම අපේ රටට වාසනාවන්ත පුත්‍රෝණක් දායාද කරපු එතුමාට අපි පරලොවසින් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මීට ඉහතදී සවෙන් සිල්වා මැතිතුමන්ගේ මෑණියන් මිය පරලොව යන්ට යෙදුණ ඒ සුමනා සිල්වා දයාබර මෑණියන් ඇතුළු ඒ මිය පරලොව යනට යෙදුණු පියාණන්ට පරලොව වශයෙන් මේ පින් අනුමෝදන් වේවා. භවගාමී ජීවිත සුවපත් භාවයට පත් වේවා. උතුම් නිවනින් සැනසේවා කියලා සාදු කියලා අපි පින් අනුමෝදන් කරමු. විශේෂයෙන්ම 30 වසරක් තිස්සේ පැවති යුද්ධය නිමා කරන්නට විශාල දායකත්වයක් ලබා දුන්නා. සමාජීය වශයෙන් පසුගිය කාලේ මතකයි කොරෝනා වසංගත තත්ත්වය. ඒ වගේම නොයෙකුත් විදිහේ ව්‍යසනකාරී තත්ත්වයන් වලදී එතුමා පෙරටගෙන කටයුතු කරන්නට යෙදුණා. ඒ නිසා එතුමන්ටත් අපි තුන්වන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා මේ වෙලාවේ. විශේෂයෙන්ම අද දවසේ
ධර්ම සාකච්ඡාවේදී අපි පහළ කරගත්තා වූ පින් සිතිවිලි කුසල් සිතිවිලි ආනුභාව බලයෙන් හැම දිනාටම මේ භවයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට හේතු වාසනා වේවා කියලා හැම දිනාටම ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. සදහවතුනි, එසේනම් කාල වේලාව වෙලඹ තිබෙනවා අද වැඩසටහන නිමාවටපත් කරන්න. දවස පුරාම රැඳෙන්න බෞද්ධ නාලිකාව ඔබේ හිතසුව පිණිස ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා වැඩසටහන්, භාවනා වැඩසටහන් ආදියෙන් ඔබේ දිවි මඟ ධර්මානුකූලව ගොඩනංවා ගන්නට අවශ්‍ය කරන මාර්ගය සකස් කොට අවසන්. සදහවතුනි, එසේනම් අදට සමුගන්නවා කතං සුලභතේ පඤ්ඤං වැඩසටහනෙන් සුවහසක් ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටද නිදුක් බව, නිරෝගී බව, සුවපත් භාවයේ සපිරුණු අනාගතයක් වේවා. සම්මා සම්බුදු සරණයි. කතං සුලභතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද?